කම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභිවණ්ඩති. එතමනයට දියසීරාවට වැස්සර නිරාවරණය වන නිවසේ බිත්තිය තුළට ජල කාන්දුව වළක්වන ජල ප්‍රතිරෝධක වර්ණතීන්තාලේපය වෙළඳපොලේ අඩුම මිල දෙවසරකට වැඩි කාලයක් පවතින ජලයෙන් දියකර ආලේපනය කරන වෙබ් පේන්ට්ස් WAPP වෙබ්. සම්මා සම්බුදු සරණයි. සද්ධර්මය ශ්‍රවණය කිරීම ඔබගේ මනසද නිරවුල් කිරීමට හේතු වෙයි. සමසිත සුවපත් වෙත්වා. සද්ධර්ම ශ්‍රවණය සඳහා පහයික් වෙන්නයි ඔබට ගෞරවනීය ආරාධනා වෙළඳ සේවයේ. අද රාත්‍රී ධර්මානුශාසනා පවත්වන්නේ වැලිකොන්ද ශ්‍රී සන්දස්සනාරාමාධිපති පූජ්‍යපාද හම්බන්තොට සිරිඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. හම්බන්තොට සිරිඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවත්වන මේ ධර්මානුශාසනාවන් වාගේම අනිකුත් ධර්මානුශාසනාවන් ඔබගේ මියගිය ඥාතීන්ට පින් පමුණුවන්නට, ඒ වගේම සුජීවත්ව ඉන්නා සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමට දායකත්වය ලබා ගනිමින් ඔබේ ධර්ම දේශනාවක් බවට පත් කරගන්න. අමතන්න අධ්‍යක්ෂ වෙළඳ සේවය 0112 69 62 80 අපේ කාර්යාලීය දුරකථන අංකය 0112 69 62 80. සංස්ථා විමසීම් වෙත පැමිණ ඔබට බාර දිය හැකි විස්තර විමසන්න 0112 697 491 2697 491 වෙළඳ සේවා ධර්මානුශාසනාවන් වෙනුවෙන් විමසීම් අංශයට බාර දිය හැකියි. එයට අමතරව ඔබට සියලු විස්තර අපට ඊමේල් ලිපිනය වෙත යොමු කර හැකි slbcbanac@gmail.com slbcbanac@gmail.com WhatsApp අංකය වෙත යොමු කරන්න 077 6යි 93යි 73යි 93 077 6යි 93යි 73යි 93. අද ධර්මානුශාසනා වෙනුවෙන් ගුවන් විදුලි පින්වන්ත දායකත්වයේ දරන්නේ කුලියාපිටිය කුඹල්වල සිංහ නිවසේ පදිංචි දායක H.A. ජයසිංහ මහතා, ලහිරු සමග නිමේෂ්, වින්ද්‍යා, නුවන්ති, චිහෙන් හා තෙනුල ඇතුළු පවුලේ පිරිස. අරමුණු කරගන්නේ 2020 දෙසැම්බර් මාස පළමු වන දින අභාවයට පත්වන්නට යෙදුණු H.A. සුමිත්තා ජෙනට් ශ්‍රියානි දයාබර භාර්යාවෙන් මෙන්ම දරුවන්ගේ ආදරණීය මෑණියන්ගේ මතු භවයේ සුගතිගාමී වේවා, අජරාමර නිවනින් සැනසෙන්නට හේතු වේවා කියා පතා මේ පින් අනුමෝදන් කිරීම. ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබ උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ දස කුසල් පුරන ධර්ම දානීය පින හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනු ලබනවා. දායකත්වයේ දරන්නේ ස්වාම පුරුෂයා වන H.A. ජයසිංහ මහතා, ලහිරු පුතා, නිමේෂ් පුතා, වින්ද්‍යා දුව, නුවන්ති දුව, චිහෙන් මුණුබුරා හම සමග තෙනුල මුණුබුරා ඇතුළු පවුලේ පිරිස. මේ සෑම දිනකටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණක් වෙනවා. දැන් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා ඒකාත්මික වෙමු. ධර්මානුශාසනාව පවත්වන්නේ වැලිකොන්ද ශ්‍රී සන්දස්සනාරාමාධිපති පූජ්‍යපාද හම්බන්තොට සිරිඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
චත්තාරි මහානි භික්ඛවේ අරිය සච්චානි කතමානි චත්තාරි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං තේති. සද්ධාවන්ත පින්නතුනි, අපගේ ශාස්ත්‍ර වූ ශාන්තිනායක භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුක්තව ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලොවට දේශනා කරන්නට දුනා. මේ ධර්මයේ වටිනකම, ධර්මයේ අගය අපට මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයට ශ්‍රවණය කරන් ලැබෙන්නේ පින්නතුනේ බොහෝම දුර්ලභව. මේ ධර්මය හැමදාම මේ ලෝකේ අහන්න ලැබෙන්නේ නැහැ. පින්නතුනේ ඔබටත් මටත් මේ ධර්මය අහන්න, කියවන්න, ඉගෙන ගන්නට ලැබෙන්නේ සමහර වෙලාවට මේ ජීවිතේ විතරක් වෙන්න පුළුවන්. අපිට මේ දීර්ඝ සංසාර ගමනේ ස්වභාවය අපි කොහේ උපදීද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියන්න පුළුවන් අපේ ජීවිත ගමන් මඟ අනුව අපි වැඩිපුර කාලයක් මොනවද කළේ කියන එක, වැඩිපුර කාලයක් කුසල් කළාද අකුසල් කළාද කියන කාරණාව මත යම් නිගමනයකට අපිට එන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ අපේ ජීවිතේ කොයි තැනක අපි ගිහිල්ලා උපදීද කියලා. හැබැයි පින්නතුනි, අපව මේ සංසාර ගමනේ ඒ ගමන කෙටි කරලා එතනින් අපව මුදවන්නට, මේ සසරෙන් එතර කරවන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට පුළුවන්. එහෙම ධර්මයක් තමයි පින්නතුනේ ඔබට මේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඉතින් අද මේ ධර්මානුශාසනාවන්හි දායකත්වය දරන පින්නතුන්ටත් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ පින්නන්ත කාර්ය මණ්ඩලයටත් අපි ආශිර්වාද කරනවා. මේ වටිනා සද්ධර්මය මේ ලෝකයට අහන්ට, මේ ශ්‍රී ලංකා දීපේ ඉන්න ඇත්තන්ට අහන්ට සැලැස්වීම සම්බන්ධව ඒ පුණ්‍යානුමෝදනාව ආශිර්වාදයේ සිද්ධ කරන අතරේ පින්නතුනේ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් අරහත් වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය බොහොම ගම්බීර ගැඹුරු ධර්මයක්. ලේසියෙන් කෙනෙකුට අවබෝධ වෙන්නේ නැති ධර්මයක්. නොවන මෙහෙවන්න නැතුව, වීර්ය කරන්න නැතුව හිටියොත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක්, ප්‍රතිපදාවක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට මහ මුහුද වගේ, මහා සාගරය වගේ. පින්නතුන් දන්නවා සාගරය එක පාරටම ගැඹුරට යන්නේ නැහැ. සාගරයේ තියෙන වෙරළක්, ඒ වෙරළ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එහෙමයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය එක පාරටම ගැඹුරට යන්නේ නැහැ. ටිකෙන් ටික තමයි ඒ ගැඹුරට කරා යන්නේ. පින්නතුනි, ඒක හරිය ප්‍රායෝගිකයි. කල්පනා කරලා බලන්න. දැන් මහා මුහුද නැත්නම් මහා සාගරය වෙරළේ ඉඳලා ටික යම් කෙනෙක් ගැඹුරට යනවා නම් එයා යන්නේ වෙරළේ ඉඳලා ටිකෙන් ටික ගැඹුරට යනවා. ඒ ගැඹුරට ගියහම
එයාට ලොකු වෙහෙසක් මහන්සියක් පීඩනයක් දැනෙන්නේ නැහැ. එයා වෙරළේ ඉඳලා ටික ටික පරිස්සමෙන් ආපු නිසා. ගැඹුරට ගියා කියලා එයාට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් එක පාරටම ගැඹුරු ස්ථානෙට පැන්නොත් එහෙම එයාට කරදරයක් වෙන්න පුළුවන්. එයා අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එහෙමයි. එක පාරටම ගැඹුරට පැන්නොත් එහෙම මේක තේරෙන්නේ නැහැ. හැබැයි ටික කාලයක් වෙරළ නැමැති සීලය තුල සීලය ආරක්ෂා කරමින් ඉඳලා ඒ විදිහට ටික මේ ධර්මයේ තුල ගැඹුරට යනකොට මේ ධර්මයේ පින්නතුන්ට වැටහෙන්න ගන්නවා. එනිසා පින්නතුනි පහාරාද සූත්‍ර දේශනා වගේ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය මහ මුහුදට උපමා කරනවා. එනිසා මහ මුහුද හා සමාන කරනවා. පිළිතුරේ අන්නේ වගේ ගැඹුරු ධර්ම කොටසක් පින්නතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැඹුරු ගම්බීර ධර්මයක් තමයි පින්නතුනේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි මංගල ධර්ම දේශනාවේදී ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී ඒ දේශනේ පුරාවටම පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි දේශනා කළේ. පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය යම් කෙනෙක් අවබෝධ කරන්නේ නැද්ද? යම් කෙනෙක්ට අවබෝධ වෙන්නේ නැද්ද? ඒ තාක්කල් පින්නතුනේ කෙනා සංසාරේ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු තාක්කල් උන්වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා කියනවා. උන්වහන්සේ තමන් වහන්සේව සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාට පස්සේ. එනිසා පින්නතුනේ අපි මේ දීර්ඝ සංසාර ගමනේ මෙතෙක් තාක් මේ දීර්ඝ සංසාර ගමනේ ඇවිල්ලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපට දැන් මුණ ගැහිලා තියෙනවා. අපේ ශාස්ත්‍ර වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අපට දේශනා කළා තියෙනවා. ගුරු මුස්තියකින් තොරව උන්වහන්සේ ළඟ ගුරු මුස්තියක් නැහැ. හංගගත්ත කොටසක් නැහැ. උන්වහන්සේ පැහැදිලිවම මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා තියෙනවා. මේ මුළු බුද්ධ දේශනාවන් තුලම පින්නතුනේ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයයි. එක පුද්ගලයන්ට එක විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සූත්‍ර දේශනාව පුරාවට තියෙන ඒ උන්වහන්සේට මුණ ගැහෙන එක අයට ඒ අයට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ අයට වැටහෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා තියෙනවා. එතනදී මොනවද මේ චතුරාර්ය සත්‍ය ධර්මය? දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය දුක පිළිබඳ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුකේ හට ගැනීම සම්බන්ධව ආර්ය සත්‍ය. නැත්නම් දුකට හේතුව සම්බන්ධව දුක් ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුකේ නිරුද්ධ වීම සම්බන්ධව ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය දුක නිරුද්ධ කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය. පිළිතුරු මේ චතුරාර්ය සත්‍ය ධර්මය මහ මුහුද වගේ ගැඹුරු උනත්
බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙක්ට වැටහෙන විදිහට අවබෝධ වෙන විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා තියෙනවා. නොඑක් විදිහට නොඑක් ආකාරයෙන්. පිළිතුරේ අපිත් උත්සාහ කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට පිනත් ඔබට වැටහෙන විදිහට ඔබට වැටහෙන ආකාරයට අප නැන පමණින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන බුද්ධ දේශනාවම ඉස්මතු කරමින් මේ කියලා දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නෙව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහා. උන්වහන්සේ යම් වෙලාවක යම් වචනයක් කතා කළාද යම් දේශනාවක් කළාද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නෙම ඒ කෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියන අදහසින්මයි උන්වහන්සේ දේශනාවක් කරන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගන්න විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් දේශනා කළා තියෙනවා. ඒ අතරේ පින්නතුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ කොටස් කිහිපයකට බෙදලා පෙන්නනවා. මේ දුක්ඛාර සත්‍ය කොටස් තුනකට බෙදෙනවා. ඒකට කියනවා පින්නතුනේ ත්‍රිපරිවට්ටය කියලා. දුක්ඛ සමුදයත් කොටස් තුනකට බෙදෙනවා. දුක්ඛ නිරෝධක ආර්ය සත්‍යත් කොටස් තුනකට බෙදෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යත් කොටස් තුනකට බෙදෙනවා. මොනවාද? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පෘථග්ඥාන වශයෙන් ත්‍රිපරිවට්ටය. ද්වාදසාකාරය කියලා කියනවා. මේ දුක්ඛාර සත්‍ය තුනකට බෙදෙනවා. ඔය විදිහට අනිත්‍යාර සත්‍ය තුන බෙදෙනවා. ඒකට කියනවා ද්වාදසාකාරය කියලා. වෙනතුනේ මේ ආර්ය සත්‍ය ඒ විදිහට බෙදමින් අවබෝධ කරන එකට කියනවා ද්වාදසාකාරය කියලා. ත්‍රිපරිවට්ටය ද්වාදසාකාරය. අපි විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන දේ තමයි පින්නතුනේ අවබෝධයට හේතු වෙන්නේ. විශේෂ කාරණාවක් තියෙනවා අපි ඉගෙන ගත යුතු අපි හොයන්න ඕන දෙයක්. ඒ තමයි දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. දුක පිළිබඳ ආර්ය සත්‍ය. මේ දුක ආර්ය සත්‍යයක් විදිහට වට්ට තුනකට නැත්නම් ත්‍රිපරිවට්ටයකට බෙදන්න ඕන. ඒ තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. මේ කෘතඥාන කියන එක තමයි පින්නතුනේ විශේෂයෙන් ඉගෙන ගන්න ඕන, විශේෂයෙන් අපි දැනගන්න ඕන කාරණාව. කෘතඥාන කියලා කියන්නේ කළ යුතු දේ. කුමක් සම්බන්ධයෙන් කළ යුතු දේද? දුක්ඛ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දේ. දුක්ඛ ආර්ය සත්‍ය තුල අපි විසින් එව නැත්තම් ශ්‍රාවකයා විසින් කළ යුතු දෙයක් තියෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිතුනේ සජ්ජායනා කර ඉන්න ඕන එකක් නෙවෙයි. මම මුලින්ම මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැඩපිළිවෙලක්, ප්‍රතිපදාවක්. එනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුලේ පිළිතුනේ කළ යුතු දෙයක් තියෙනවා. දුක්ඛාර සත්‍ය සම්බන්ධයෙන් කෘතඥානයක් තියෙනවා. ඒ කියන්නේ කළ යුතු දෙයක් තියෙනවා. දුක්ඛ සමුදයාර සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දෙයක් තියෙනවා. දුක්ඛ නිරෝධාර සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු යමක් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දෙයක් තියෙනවා. මොකක්ද ඒ කළ යුතු දේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දේ තමයි
දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දේ ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දේ වැඩි යුතුයි. දුක්ඛ නිරෝධ ආර්ය ගාමිනී පටිපදා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වඩන්න ඕනේ. වඩලා නිම කරන්න ඕන. ඒ විදිහ තමයි පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල කෘත්‍ය ඥානය ගැන සඳහන් කරන්නේ. කළ යුතු දේ දුක්ඛාර්ය සත්‍ය පිළිසිඳ දකින්න ඕන. දුක ගැන දැනගන්න ඕන. මොකක්ද දුක කියලා කියන්නේ? මේ පළවෙනි ආර්ය සත්‍යයේදී කළ යුත්තේ අන්න ඒක. දුක්ඛ සමුදය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ප්‍රහාණය කරන්න කියලා. දුක්ඛ සමුදය සත්‍යයේදී ප්‍රහාණය කරන්න කියනවා. සමුදය කියලා කියන්නේ පින්නතුනි හේතුව. මොකක්ද හේතුව දුකට? අන්නේ හේතුව දැනගෙන ඒ හේතුව ප්‍රහාණය කරන එක තමයි දුක්ඛ සමුදය සත්‍යදී කරන්න ඕන. පින්නතුනි මොකක්ද දුකට හේතුව? කුමක් නිසාද දුක හටගන්නේ? පින්නතුනි තණ්හාව නිසායි දුක හටගන්නේ. එහෙනම් තණ්හාව තමයි ප්‍රහාණය කරන්න ඕන. ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ යන දීර්ඝ සංසාර ගමනේ පින්නතුනි එහෙම යන්න හේතුව ඒ දුකට හේතුව තණ්හාව. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබාපු මොහොතේ උදාන වාක්‍යයක් දේශනා කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරක ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ අනේක වූ සංසාරේ දීර්ඝ සංසාර ගමන යන්න හේතු වෙච්ච හේතුව බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. මේ දුක නැමැති නිවස හදන මේ තණ්හා නැමැති වඩුවා මං හොයාගත්තා. මං ඒ ගේ කැණි මඩල සිඳලා දැම්මා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව දේශනා කළ උදාන වාක්‍ය ප්‍රකාශ කළා තණ්හාව නැමැති වඩුවා මම හොයාගත්තා කියලා. එන පින්නතුනි මේ දුකට හේතුව දුකේ හට ගැනීම තණ්හාව නිසායි. ඊළඟට දුක්ඛ නිරෝධාර සත්‍යදී සාක්ෂාත් කරන්න කියලා කියනවා. මොකක්ද සාක්ෂාත් කරන්නේ? නිර්වාණයයි සාක්ෂාත් කරන්න ඕන. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍යදී වඩන්න කියලා කියනවා. ඒ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වඩන්න ඕන. එවනම් අපි මුලින්ම පළවෙනි ආර්ය සත්‍ය ගැන පොඩි ගැඹුරු අධ්‍යයනයක යෙදමු. පින්නතුනි මේ පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය එහෙම නැත්නම් දුක පිළිබඳ ආර්ය සත්‍ය පිළිසඳ දකින්න ඕන. පින්නතුනි දුක පිළිබඳ ආර්ය සත්‍ය පිළිසිඳ දැකීම අත්‍යවශ්‍යම කාරණාවක්. අත්‍යවශ්‍ය කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුමතයට අනුවම අපි විමසලා බලමු මේ දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කුමක්ද?
කොතනින්ද පටන් ගන්නෙ කොහොමද පටන් ගන්නෙ කියලා කියන කාරණාව හොයලා බලමු. පිළිතුරු දුක්ඛාර සත්‍ය පිරිසිඳ දකින්නේ දැකගන්නේ කියන එක හොඳ අවබෝධයකින් කරන්න ඕන එකක්. මේ භෞතික දේවල් තුලින් බුදුරජාණන් වහන්සේගේ බුදුන් වහන්සේ දේශනා කරන දුක පිළිබඳ අදහසක් ගන්න බෑ. මේ භෞතික ලෝකේ තියෙන දේවල් එක්ක නැත්නම් සම්මුතිල සමාජයේ කතා කරන දුකක් ගැන නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දුක්ඛ සත්‍යයේදී උන්වහන්සේ පිරිසිදු දකින්න කියලා කියන්නේ මේ සම්මුති සමාජයේ කතා කරන දුකක් ගැන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දුක පිරිසිදු දකින්න කියලා කියන්නේ අවබෝධ කරන්න කියලා කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධය තුලින්. පංච උපාදානස්කන්ධය තුලින් තමයි උන්වහන්සේ මේ දුක පිරිසිදු දකින්න කියලා කියන්නේ. අවබෝධ කරගන්න කියලා කියන්නේ. වෙන භෞතික ලෝකෙත් පේන මේ දුකක් ගැන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දුක ලෙස දේශනා කළ තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොමක්ද පින්නතුනේ මොකක්ද පින්නතුනේ මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ස්කන්ධ සූත්‍රයේදී දේශනා කරන මහණෙනි අතීත අනාගත වර්තමාන වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් හීන වූ ප්‍රණීත වශයෙන් දුර ළඟ වශයෙන් යම් රූපයක් යම් වේදනාවක් යම් සංඥාවක් සංස්කාරයක් විඥානයක් තියනවාද ඒකට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. අතීත අනාගත වර්තමාන වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් හීන වූ ප්‍රණීත වූ වශයෙන් දුර ළඟ වශයෙන් රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් තියෙනවද ඒකට කියනවා පංචස්කන්ධය කියලා. මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. පංචස්කන්ධය කියලාත් කියනවා පංච උපාදානස්කන්ධය කියලාත් කියනවා. වෙනතුනේ අපි දැන් කලින් කිව්ව පංචස්කන්ධය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ පංච උපාදානස්කන්ධය හඳුන්වන්නේ? පෙරතුර අපි අර මුලින් හඳන්නපු විදිහට අතීත අනාගත වශයෙන් අධ්‍යාත්මික බාහිර වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් හීන ප්‍රණීත වශයෙන් දුර ළඟ වශයෙන් පෙන්වා දුන්නු ඒ පංචස්කන්ධයම තමයි. නමුත් ඒ උපාදානය කරගන්නවා කියන්නේ දැඩිව ග්‍රහණය කරගෙන පංචස්කන්ධය කියන එක පිනතුනේ ස්වභාවයෙන්ම තියෙන එකක්. ඒක නැති කරන්න අපිට බෑ. දුක කියලා කියන්නේ ස්වභාවයෙන්ම තියෙන එකක්. ඒක හැමම තමයි. ඒක ආර්ය සත්‍යයක් කියලා කියන්නේ ඒකයි. ඒක වෙනස් කරන්න බැරි එකක්. පංචස්කන්ධයත් වෙනස් කරන්න බැරි එකක්. ගැටලුව තියෙන්නේ මේ පංචස්කන්ධය සත්වයා විසින් උපාදානය කරගන්න එක. කොහොමද උපාදානය කරගන්නේ? කෙලෙස් සහිතව ආශ්‍රව සහිතව මේ පංචස්කන්ධයට සත්වයා බැඳිලා යනවා. මේ පංචස්කන්ධයට සත්වයා බැඳී යාමට කියනවා උපාදානය කරගන්නවා කියලා. එහෙනම් පිනතුනි මෙතන ගැටලුව තියෙන්නේ ඔන්න ඔය කියන තැන. පංචස්කන්ධය කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය විදිහට තියෙනවා. සත්වයා මොකද කරන්නේ? මේ මිනිස්සු ආදී සත්වයා මොකද කරන්නේ?
මේ පංචස්කන්ධයට ඒ දැඩිව බැඳීම නිසා, කෙලෙස් සහිතව බැඳීම නිසා, ආශ්‍රව සහිතව බැඳීම නිසා ඒක උපාදානය කරගෙන. අන්නේ උපාදානය කරගත්තට පස්සේ කියනවා ඒකට පංච උපාදානස්කන්ධය කියලා. එමනම් මේ දුක්ඛාරය සත්‍ය තුල මේ බුද්ධ ශාසනයේ උගන්වන දුක්ඛාරය සත්‍ය ලෙස දුක ලෙස පෙන්වා දෙන්නේ පින්නතුනි මෙන්න මේ පංච උපාදානස්කන්ධය. එතකොට කොහොමද දුකක් වෙන්නේ? දැන් හොයන්න ඕනනේ මේ අපි හොයන්නේ දුක්ඛාරය සත්‍ය. පංචස්කන්ධය කියලා එකක් තිබුණා. ඒ පංචස්කන්ධයට අපි බැඳීම නිසා කෙලෙස් සහිතව චන්දරාගයෙන් බැඳීම නිසා ඒක පංච උපාදානස්කන්ධයක් වුණා. එතකොට කොහොමද දුකක් වෙන්නේ? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය මම ලෙස අරගෙන, මගේ ලෙස අරගෙන, මගේ ආත්මය ලෙස අරගෙන උපාදානයෙන් බැඳෙද්දී මේ පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධයේ තියෙන ස්වභාවය තමයි පින්නතුනේ ඒක අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං, යමක් අනිත්‍යද ඒක දුකයි. එතකොට අපි බැඳෙන්නේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත පංචස්කන්ධයක් එක්ක. ඒ අනිත්‍ය ස්වභාවය පින්නතුනේ වෙනස් වෙන්නේ නැහැ. ලෝකයේ තියෙන වෙනස් නොවන ස්වභාවය තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය කියන ස්වභාවය කිසි වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙමින් පවතින එක. ඒ නිතර වෙනස් වෙන උපාද තිති භංග කියන தත්ත්වයට පත් වෙන දෙයක් තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. එහෙම පංචස්කන්ධයකට එහි යථාර්ථය දන්නේ නැතුව, ඒකේ අනිත්‍ය ස්වභාවය දන්නේ නැතුව, ඒකට සත්‍යයා ඒ පංචස්කන්ධය මම, මගේ රූපය, මගේ වේදනාව, මගේ සංඥාව, මගේ විඥානය, සමගිය සංස්කාර, ඒවා මම ලෙස, මගේ ලෙස, මගේ ආත්මය ලෙස අරගෙන බැඳෙද්දී පිනතුනේ ඒ අනිත්‍ය වෙච්ච ස්වභාවයට පත් වෙනකොට පංච උපාදානස්කන්ධය අප තුල ඇති වෙන්නේ පිනතුනේ දුකක්. එතකොට මෙතන ගැටලුව තියෙන්නේ පිනතුනේ මේ පංච උපාදානස්කන්ධය මම කරගත්ත නිසා, මගේ කරගත්ත නිසා, මගේ ආත්මය කියලා හිතාගත්ත නිසා තමයි පිනතුනේ එතනින්ම තමයි දුක හටගන්නේ. ඒක තමයි දුකට හේතුව. කියන්නේ ඒක තමයි දුකක් වෙන්නේ හිත නිසා. නැත්නම් පංචස්කන්ධ පාඩුවේ තිබුණා. අපි මොකද කළේ? ඒ පංචස්කන්ධයට කෙලෙස් සහිතව ඇලෙන්න ගත්තා. ඉතින් ඇලුනට කරන්න දෙයක් නැහැ. පංචස්කන්ධයේ ස්වභාවය අනිත්‍ය ස්වභාවයක්. දුක් සහිත ස්වභාවයක්. අනාත්මයි. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක අනාත්මයි. අපිට ඕන විදිහට පාලනය කරන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි පිළිතුරේ. ඒක පංචස්කන්ධයේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පංචස්කන්ධයට කෙලෙස් සහිතව, ආස්තව සහිතව, ඡන්ද රාගයෙන් අපි ඒක උපාදානය කිරීම නිසා, බැඳීමක් සකස් කරගත්ත නිසා තමයි පිළිතුරේ මේ දුකක් බවට අපිටපත් වෙන්නේ. පංචස්කන්ධය තමයි දුක විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. එතකොට පිළිතුරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානස්කන්ධයට බැඳීම නිසා මේ සත්වයා, සත්වයා කියලා කියවන පිළිතුරේ මිනිස්සුත් එක්ක විෂයාකාර දෘෂ්ටියක් හදා ගන්නවා. විෂයාකාර
විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය කියලා කියන්නේ මේ පංචස්කන්ධයට තමයි. එතකොට ඒ පංචස්කන්ධය මම වශයෙන් අරගෙන දෘෂ්ටියක් හදා ගන්නවා. අන්නේ දෘෂ්ටිය විෂයාකාර දෘෂ්ටියක්. ඒ කියන්නේ පිටතුනේ උදාහරණයක් විදියට මේ සත්වයා මේ පංචස්කන්ධය තුළ දෘෂ්ටි හදාගන්නේ එයා හිතනවා රූපය මම, රූපය මගේ, රූපය තුළ මම ඉන්නවා, මා තුළ රූපය තියෙනවා කියලා මේ විදියට පංචස්කන්ධය කෙරෙහි දෘෂ්ටියක් හදාගන්නවා. විෂයාකාර සක්කාය දිට්ඨිය. වේදනාව මම, වේදනාව මගේ, වේදනාව තුල මම ඉන්නවා, මා තුල වේදනාව තියෙනවා. සංඥාව මම, සංඥාව මගේ, සංඥාව තුල මම ඉන්නවා, මා තුල සංඥාව තියෙනවා කියලා දෘෂ්ටි හදා ගන්නවා. ඊළඟට සංස්කාර මම, සංස්කාර මගේ, සංස්කාර තුල මම ඉන්නවා, මා තුල සංස්කාර තියෙනවා කියලා දෘෂ්ටි හදා ගන්නවා. ඊළඟට විඥාණය මම, විඥාණය මගේ, විඥාණය තුල මම ඉන්නවා, මා තුල විඥාණය තියෙනවා කියලා දෘෂ්ටි හදා ගන්නවා. මෙන්න මේ විදිහට පිටුනේ එක පංචස්කන්ධයක් හතරාකාර විදිහට ඒ විදිහට අනිත් පංචස්කන්ධ ගැනත් දෘෂ්ටි හදාගත්තම ඒ දෘෂ්ටියට කියන විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. මේ විදිහට දෘෂ්ටි සැකසෙන්නේ පංචස්කන්ධය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතාගත්ත නිසා. පංචස්කන්ධය සදාකාලිකයි කියලා හිතාගත්ත නිසා. ඒක සැපයි කියලා ආත්මයි කියලා හිතාගත්ත නිසා. පිළිතුනේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් විදියට බැඳීම නිසා මිනිස්සු සත්‍යය හිතාගෙන ඉන්නවා මේ රූපය තුල මේ රූපය මගේ, මේ රූපය තුල මම ඉන්නවා, මා තුල රූපය තියෙනවා කියලා. ඒ රූපය මගේ කියලා, වේදනාව මගේ කියලා, සංඥාව මගේ කියලා ওই විදියට බැඳීම නිසා තමයි දුක සකස් කරගන්නේ. එහෙනම් ඒකට ප්‍රධානම හේතුව පින්නතුනේ නිට්ටයයි කියලා ගත්ත නිසා. අනිත්‍යයි කියලා දන්නව නම් ඒක න කවදාකවත් පංචස්කන්ධයට බැඳෙන්නේ නැහැ. මොකද අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත නිසා. හැබැයි සත්වයා මේ පංච උපාදානස්කන්ධය ගැන හිතාගෙන ඉන්නේ නිට්ටයයි කියලා. මේ ස්වභාවය දුරු කරගන්න තාක්කල් පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා සුඛයි ආත්මයි කියලා හිතාගන්න එක දුරු කරන තාක්කල් අපිට දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න නම් පින්නතුන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය තුලමයි මේ පංච උපාදානස්කන්ධය තුලමයි පින්නතුන්ට දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න වෙන්නේ. පින්නතුනේ වෙන දෙයකින් නම් මේ දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙන දෙයකින් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොරව වෙන දෙයකින් අපි මේ දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න ගියොත් එහෙම ඒ දකින්න වෙන්නේ දුක නෙවෙයි වෙන දෙයක්. දුක්ඛාර සත්‍ය නෙවෙයි. එතකොට පින්නතුට අවබෝධ වෙන්නේ දුක අවබෝධ වෙනවා.
දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. පිළිතුරේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ තත අවිතත අනඤ්‍යත ස්වභාවයක්. වෙනස් නොවන විකෘති නොවන ස්වභාවයක්. ඒතකොට සදාකාලික සත්‍යයක් ආර්ය සත්‍ය කියලා කියන්නේ. පිළිතුරේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ පංචස්කන්ධය තියෙනවා. ඒක අනිත්‍යයි. ඒක දුකයි. ඒක අනාත්මයි. ඒ දුක් සහිත අනිත්‍ය වෙනස් වන ස්වභාවයෙන් යුක්ත ඊළඟට අනාත්ම ස්වභාවයෙන් යුක්ත මේ දුක්ඛාර්ය සත්‍ය යම් කෙනෙක් පිරිසිදු දකිනවා. ඒ තුල පංචස්කන්ධයක් තියෙනවා. පංචස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒකට බැඳීම නිසා තමයි, ඒකට උපාදානය කිරීම නිසා තමයි මේ සත්වයා මේ දුකටපත් වෙන්නේ. ඒක පින්නතුනේ ආර්ය සත්‍යයක්. දුක අවබෝධ කරලා වැඩක් නැහැ. අවබෝධ කරගන්න ඕන පංච උපාදානස්කන්ධයයි. පිරිසිදු දකින්න ඕන පංච උපාදානස්කන්ධයයි. එතකොට එවැනි ආර්ය සත්‍යයක් පිරිසිදු දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. දුක්ඛාර සත්‍ය තුල කල යුතු දේ කුත්ත ඥානය කරන්න තියෙන ඉච්චරයි. එනතුනේ මේ කාරණය කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්නට බෑ. බුදු කෙනෙකුට මේක තේරුම් ගන්න අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් ගත වුණා. අන්නේ නිසා තමයි පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලේසියෙන් කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නට මුලින් මතක් කළේ අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් ගත වුණා. සාමාන්‍ය ලෝකේ කායික මානසික දුක් වලින් පින්නතුනේ දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේ තරම් ගැඹුරු ධර්මයක් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්ගේ දේශනාවකින් හැර මේ පුතත්ජන ලෝකෙට වැටහෙන්න විදිහක් නැහැ. මේ පුතත්ජන ලෝකෙට මේ ගැඹුරු ධර්මය අවබෝධ වෙන්න නම් මේ ධර්මය වැටහෙන්න නම් කල්යාණ මිත්‍රයෙක්ගේ දේශනාවක් ඕනේ. අන්නේ කල්යාණ මිත්‍රයා, අන්නේ සත්පුරුෂයා පින්නතුනේ අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ ඒ කල්යාණ මිත්‍රත්වයේ මත අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය චතු පරිවර්ත වශයෙන් අවබෝධ කළේ නැද්ද? ඒ තාක් මම සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා. මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා කළේ නැහැ කියලා කියනවා. චතුපරිවර්ත වශයෙන් පංච උපාදානස්කන්ධය අවබෝධ නොවුණු නිසා. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේට මේ පංච උපාදානස්කන්ධය චතුපරිවර්ත වශයෙන් අවබෝධ වුණාද, අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දෙන්නේ මම සම්මා සම්බුද්ධයි කියලා. එහෙමනම් බුදු කෙනෙකුත් තමා සම්මා සම්බුදුනා කියලා ප්‍රකාශ කරන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන නිවැරදිව ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදියට අපත් උත්සාහ කරන්න ඕන මේ දුක්ඛාර්ය සත්‍ය පිළිසිඳ දකින්න. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ කරගන්න. වැටහීමක් හදාගන්න. කොහොමද මේ චතු පරිවර්ත වශයෙන් උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ?
පිනතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ එකක් හතර ගානේ බෙදෙනවා. රූපය හතරකට බෙදෙනවා, වේදනාව හතරකට බෙදෙනවා, සංඥාව හතරකට බෙදෙනවා, සංකාර හතරකට බෙදෙනවා, විඥානය හතරකට බෙදෙනවා. උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපය අවබෝධ කරගන්න ඕන. රූපේ සමුදය අවබෝධ කරගන්න ඕන. රූපේ නිරෝධය අවබෝධ කරගන්න ඕන. රූපේ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කරගන්න ඕන. අර පංචස්කන්ධයට පිනතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දාලා බලන්න ඕන. ඔය විදිහට හතරාකාර විදිහට අනෙක් ස්කන්ධයන් හතරත් අවබෝධ කරගන්න ඕන. කෙටියෙන් පිනතුන්ට කියලා දෙන්නම්. රූපය අවබෝධ කරගන්න ඕන. රූපය යනු මොකක්ද කියලා. පිනතුන රූපය කියලා කියන්නේ මහා භූත හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුත් උපාදාය රූප 20ක් තමයි රූපය කියලා කියන්නේ. රූප සමුදය කියලා කියන්නේ ආහාර සමුදයෙන් රූපය සමුදය වෙනවා. ආහාර කියලා කිව්වේ ඒ කබලින්කාර ආහාර. ආහාර හතරක් ගැන කියන කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර ඔය විදිහට තියෙනවා. එතකොට රූපයේ සමුදය රූපයට හේතු රූපය හටගන්නේ කබලින්කාර ආහාර හේතු කරගෙන. ආහාර නිරෝධයෙන් තමයි පින්නතුනේ රූපය නිරුද්ධ වෙන්නේ. ආහාරය නිරුද්ධුනොත් කබලින්කාර ආහාර ආදී ආහාර නිරුද්ධුනොත් තමයි ආහාර මේ රූපේ නිරුද්ධ වෙන්නේ. රූප නිරෝධ ගාමිනී පටිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊළඟට වේදනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාව වේදනාව හඳුන්වනවා චක්කු ස්පර්ශයෙන් හටගන්න වේදනාව. පිළින් දන්නවා ඇසයි රූපයයි විඥාන එකතු වුනහම එතනට කියනවා තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චය වේදනා. එතකොට මේ ඇස ස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා. සෝත ස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා. ගාන ස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා. ජීවා ස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා. කාය ස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා. මනස ස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා. මම අර මුලින්ම මතක උදාහරණයක් විදිහට ඇසයි රූපයයි විඥාන එකතු වුණොත් තමයි ඇස පහළ වෙන්නේ චක්කු විඥානය කියලා කියනවා. එතකොට මේ චක්කු විඥානය තුල තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතු වීම තුල පස්සේ හට ගන්නවා ස්පර්ශය හට ගන්නවා. පස්ස පච්චය වේදනා ස්පර්ශ නිසා වේදනා හටගන්නේ. ඒක කනටත් එහෙමයි, දිවටත් එහෙමයි, ඊළඟට කයටත් එහෙමයි, මනසටත් ඒ විදිහමයි. ඊළඟට වේදනාවේ සමුදය මොකද්ද පින්නතුනේ? වේදනාවේ සමුදය ස්පර්ශය. ස්පර්ශයේ සමුදයෙන් තමයි වේදනාව පහළ වෙන්නේ. එන ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ කරන මාර්ගය ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට සංඥාව කියලා කියන්නේ මොකක්ද? සංඥාව යනු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේවා සංඥා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා. එතකොට සංඥා සමුදය ස්පර්ශ සමුදයෙන් තමයි සංඥාව සමුදය වෙන්නේ. ස්පර්ශ නිරෝධයෙන් සංඥාව නිරුද්ධ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිරෝධගාමිනී මාර්ග සත්‍ය සංඥාවයි. ඊළඟට සංස්කාර යනු කියලා කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. එතකොට සංස්කාර සමුදයත් ස්පර්ශයමයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙනවා. ඒ
වැඩපිළිවෙල මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. විඥානයේ පින්නතුනි විඥානය කියලා කියන්නේ විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥාන වලට හේතුව නාම රූප. ඔබ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. විඥානයේ නාම රූප වලට හේතුවත් විඥානය තමයි. විඥාණයට සමුදයක් වෙනතුනේ නාම රූපම තමයි. එතකොට නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. ඒ කරන වැඩපිළිවෙලේ මාර්ගය තමයි මාර්ගය මොකක්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒතර පින්නතුනේ මෙන්න මේ විදිහට අවබෝධ කරන කෙනා, මේ විදිහට දැනගන්න දැක ගන්න කෙනා පංචස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. පින්නතුනේ මේ අනිත්‍යයෙන් යුක්ත දුක් සහිත මේ පංචස්කන්ධයට, පංච උපාදාන ස්කන්ධයට මේ විදිහට මේ චතුපරිවර්ත වශයෙන් දකින්න කෙනා කලකිරෙනවා. නොයල්මකටපත් වෙනවා. මනාකොට ධර්මයේ තුල පින්නතුනේ පිහිටනවා. ඒ කෙනා සංසාරයෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී කරන්න තියෙන කෘත්‍ය ඥානය තමයි දුකට හේතුව නැත්නම් සමුදය හොයාගෙන ඒක ප්‍රහාණය කරන්න ඕන. එතකොට දුකට හේතුව තමයි පින්නතුනේ තණ්හාව. මේ තණ්හාව නිසායි සත්වයා මේ පංචස්කන්ධයට බැඳෙන්නේ. එහි මේ පංචස්කන්ධය තුළ පින්නතුනේ ආස්වාදයක් තියෙනවා. යම් සැපක් සොම්නසක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදය බොහොම ටිකයි. ඊට වැඩි ආදීනවය තියෙනවා. එතකොට දැන් අපිට ආදීනවය පේන්නේ නැහැ. අපිට පේන ආස්වාද ටිකක් වෙච්ච ආස්වාදය. ආන්නේ ආස්වාදයට ඇලිච්ච සත්වයා ඒ ආස්වාදයේ නිසාම තමයි තණ්හාවෙන් ආස්වාදයේ බැඳෙනවා. ආදීනවේ හමු වෙච්ච දවසට ඒ තණ්හාවෙන් බැඳිච්ච පංචස්කන්ධයේ ආස්වාදය ගෙවිලා ආදීනවේ හම්බෙච්ච දවසට පිනතුනේ සත්වයා දුකටපත් වෙනවා. එතකොට පංචස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ දැනගෙන නිස්සරණයටපත් වෙන්න පින්නත් ඔබ උත්සාහ කරන්න ඕන. නිස්සරණය කියලා කියන්නේ මේ රූප පංචස්කන්ධයෙන් ඈත් වෙන එක. එමෙ ඈත් වෙන නම් පින්නතුනේ ඒ තණ්හාව ප්‍රහාණය නොකර ඈත් වෙන්න පුළුවන් කමක්, නිස්සරණයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ මෙහෙම ආවේ පින්නතුනේ තණ්හාව ප්‍රහාණය නොකිරීම නිසා. දුක් විඳින්මින් මේ දීර්ඝ සංසාර ගමන එන්න උනා. එහෙනම් තණ්හාව නිරුද්ධ කිරීම තුල තමයි පින්නතුනේ සාක්ෂාත් වෙන්නේ. මොකක්ද සාක්ෂාත් වෙන්නේ? නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. නිවන සාක්ෂාත් වෙන්නේ. පින්නතුනේ ඒ සඳහා ඇති එකම වැඩපිළිවෙල, එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට පිනත් ඔබත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒ සඳහා මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්නේ නැතුව වැඩ පිළිවෙලක ප්‍රතිපදාවක් ගමන් කරන්නේ නැතුව පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේවත් මේ සංසාරයෙන්වත් අපිට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ ස්වභාවය හඳුනගෙන, දුක හඳුනගෙන, දුකට හේතුව හඳුනගෙන, දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල හඳුනගෙන, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ග සත්‍ය වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම තුල පිනතුන්ට නිර්වාණය සාක්ෂාත් වෙනවා. මේ දුක්ඛ සහගත සසරෙන් එගොඩ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා පින්නතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනා වෙනුවෙන් ගුවන් විදුලි පින්වන්ත දායකත්වයේ දරන්නේ කුලියාපිටිය කුඹල්වල සිංහ නිවසේ පදිංචි දායක H.A. ජයසිංහ මහතා ලහිරු පුතා නිමේෂ් වින්ද්‍යා නුවන්ති චිහෙන් ඇතුළු පවුලේ පිරිස 2020 වසරේ දෙසැම්බර් මාස පළමු වන දින අභාවයට පත්වන්නට යෙදුණු H.A. සුමිත්තා ජෙනට් ශ්‍රියානි දයාබර භාර්යාවට මෙන්ම දරුවන්ගේ ආදරණීය මෑණියන්ගේ මතු භවයේ සුගතිගාමී වේවා අජරාමර නිර්වාණ සුවය ලබා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන්නට මේ ධර්ම දානය පින හේතුවක් වේවා කියා ප්‍රාර්ථනා කිරීම අරමුණක් වෙනවා. ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හේතුවක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් පින් පැමිණවීම වාගේම පින් බලාපොරොත්තු වන මියගිය වර්ග පරම්පරාගත ඥාතීන් වෙත්නම් එම අයට පින් අනුමෝදන් කිරීමද අරමුණක් වෙනවා. සුජීවත්ව සිටිනා දායකත්වයේ දරන H.A. ජයසිංහ ස්වාම්පුරුෂයාණන්ට මහතාණන්ට ලහිරු පුතා නිමේෂ් පුතා වින්ද්‍යා පුතා නුවන්ති දුව චිහෙන් මුණුබුරා හා තෙනුල මුණුබුරා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා අපල උපද්‍රව දුරු වේවා සියලු බාධක මගහැරේවා යන්න ප්‍රාර්ථනා කිරීමද ප්‍රධාන අරමුණක් වෙනවා. ධර්මදේශිකයන් වහන්සේට සෙත් පැතීමද ශ්‍රවණය කරන ඥාති හිත මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දායකත්වයේ ප්‍රධාන අරමුණක් වෙනවා. අද කුලියාපිටිය කුඹල්වල සිංහ නිවසේ H.A. ජයසිංහ මහතා පින්වත දායකත්වයේ දරුවේ තම ආදරණීය භාර්යාව වූ H.A. සුමිත්තා ජෙනට් ශ්‍රියානි දයාබර භාර්යාවට මතු භවයේ සුගතිගාමී වේවා යන්න ප්‍රාර්ථනා කිරීමට ලහිරු පුතා නිමේෂ් පුතා වින්ද්‍යා දුව නුවන්ති දුව චිහෙන් මුණුබුරා සමග තෙනුල මුණුබුරා ඇතුළු පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දායකත්වයේ ප්‍රධාන අරමුණක් වෙනවා. සියලු දාන අතරේ උතුම් ධර්ම දානමය පින්කම වෙන ධර්ම දානමය පින්කම සිත කරගෙන මේ අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ දායකත්වයන් දරන පින්තුන්ටත් වෙළඳ සේවයේ පින්වන්ත කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. සියලු කරදර උපද්‍රව ග්‍රහ දෝෂ දුරු වෙලා සැප සතුට සහනය උදා වේවා. අගුණ දුර්වලකම් දුරු වේවා. යහපත් ගුණධර්ම වඩා වර්ධනය වේවා. හැම දිනාගේම ජීවිත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් සියලු පින් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. සියලු අපේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියන් සක්දේව ප්‍රධාන සුධර්මා දිව්‍ය සභා වාසී දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වර්ධනය කරගෙන මේ හැම දිනාම නිරතුරුව ආරක්ෂා කරගනිත්වා. දෙවියෝ අවසන නිවනින් සනසේවා කියලා පුණ්‍යානුමෝදනා සිත කරනවා. ඔබ නම් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ගේ සසර ජීවිත සුවපත් කරගෙන උතුම් නිවනින් සනසේවා කියලා පුණ්‍යානුමෝදනා සිත කරනවා. ඔබ හැමතත් අපටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සනසෙන මේ සියලු පින් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. සදහතුනේ ඔබ සවන් දුන් ඒ උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළේ වැලිකොන්ද ශ්‍රී සන්දස්සනාරාමාධිපති පූජ්‍යපාද හම්බන්තොට සිරිඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට යම් දහම් ගැටලුවක් වෙත්නම් යොමු කරන්නට මෙන්න මේ අංකය භාවිතා කළ හැකි 071 834 39 23 071 834 39 23. සදහම් ධර්මානුශාසනා පැවැත්වූ හම්බන්තොට සිරිඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ධර්ම ඥානය බෙදා හදා දෙන සියලු ස්වාමින්ද්‍රයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්නෙමු. සාදු සාදු සාදු.
දායකත්වය ලබා ගන්න, ධර්මදේශනාවන් වෙනුවෙන් ඔබගේ මියගිය ඥාතීන්ට පින් පමුණුවන්න, ඒ වගේම සුජීවත්ව ඉන්න සැමට සෙත් ප්‍රාර්ථනා කරන්න. අමතන්න අධ්‍යක්ෂ වෙළඳ සේවය 0112 69 62 80 0112 69 62 80. අපට සියලු විස්තර ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න slbcbanac@gmail.com slbcbanac@gmail.com. පිටපතක් WhatsApp වෙත 0776 93 73 93 0776 93 73 93. සංස්ථා විමසීම් වෙත පැමිණ බාර දෙන්න 0112 697 491 විමසන්න 2697 491. අද මේ වැලිකොන්ද ශ්‍රී සන්දස්සනාරාම විහාරස්ථානයේ සිට පවත්වන්නට යෙදුණු ධර්මානුශාසනාවේ සංස්කරණ දායකත්වය ලබා දුන්නේ ශබ්ද ඉංජිනේරු ඉන්දුනිල් උපමාලිකා. ඉන්දුනිල්ටත් වෙළඳ සේවා කාර්ය මණ්ඩලයටත් ශ්‍රාවක දයාබරෝබටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු. කායික සුවය, මානසික සුවය නිරන්තරයෙන්ම ඔබට ලැබේවා. සමසිත සුවපත් වෙත්වා. මේ ධර්මානුශාසනාවන් වෙනුවෙන් සමානුග්‍රහකත්වය ලබා දෙන ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයටද අපින් පුණ්‍යානුමෝදනා. සම්මා සම්බුදු සරණයි.